නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අපි කොයි කාටත් තිබිය යුතුම දෙයක් පින්වතුනි, අපිටම අපේ ජීවිතය ගැන වටිනාකමක්, අපිටම අපේ ජීවිතය ගැන යම් වටිනා හැඟීමක් හැම දිනාගේ හිතවල තියෙන්න ඕන. ඒ වටිනා හැඟීමත් එක්ක උපදිනවා තමන් ගැන අභිමානයක්. තමන් ගැන උපදින අභිමානය කියන එක තමන්ගේ ජීවිතේ රැකගන්න, මනාකොට ගොඩනගා ගන්නත් කියන දෙකටම උපකාරී වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ඇතැම් දරුවන්ට තමන් ඉගෙන ගන්න ඉස්කෝලේ ගැන, තමන් අධ්‍යාපනය ලබන විද්‍යාලය ගැන යම් හැඟීමක් තියෙනවා. මං අසවල් පාසලේ ශිෂ්‍යයෙක්. එයාට තියෙනවා ඒ ගැන අභිමානය. ඒ අභිමානය නිසා ඒ දරුවා සමහරවිට පාසල ඇතුලේ හැසිරෙද්දි, පාසලෙන් එළියේ හැසිරෙද්දි ආරක්ෂා වෙනවා. ඊළඟට ඇතැම් දරුවන්ට තියෙනවා තමන්ගේ දෙමව්පියෝ ගැන යම් හැඟීමක්. මගේ තාත්තා මෙහෙම රස්සාවක් කරන කෙනෙක්, මගේ තාත්තා මෙහෙම සමාජ මට්ටමක් තියෙන කෙනෙක්, මගේ අම්මා මෙහෙම රස්සාවක් කරන මෙහෙම සමාජ මට්ටමක් තියෙන කෙනෙක්. එතකොට ඒ දරුවට තියෙනවා දෙමව්පියෝ මුල් කරගෙන ඇති වෙච්ච අභිමානවත් බව. ඒකෙන් එයා රැකෙනවා. තමන්ගේ පෞල් පසුබිම මුල් කරගෙන ඇතමෙකුට තියෙනවා අභිමානයක්. ඒකෙන් රැකෙනවා. ඊළඟට තමන් කරන රස්සාව මුල් කරගෙන මිනිසෙකුට තියෙනවා නම් යම් හැඟීමක්, මං මෙහෙම රස්සාවක් කරන මිනිසෙක්. අන්න එයා රැකෙනවා. එයාට ඒ අභිමානය උදව් කරනවා රැකෙන්න. අපි ගත්තොත් එහෙම මිනිසෙකුට තියෙනවා නම් බිරිඳක් ස්වාමියෙක් වශයෙන් මේ යුග ජීවිතයක් ආරම්භ කරාම ඒ ස්ත්‍රියට ඒ පුරුෂයාට තියෙනවා නම් යම් හැඟීමක් නේ. මම දැන් ස්වාමි පුරුෂයෙක් ඉන්න බිරිඳක්, මම බිරිඳක් ඉන්න ස්වාමි පුරුෂයෙක් කියලා. ඒ දෙන්න ඒ අභිමානයෙන් රැකෙනවා. ඉතින් මේ වගේ මිනිස්සෙකුට තමන් කවුද, තමන්ගේ වටිනාකම මොකක්ද, තමන් ඉන්නේ කොතනද, මේ දේවල් අභිමානවත් බවක් උපදවා ගැනීම පිණිස අංගයක්. ඒක මුල් කරගෙන අභිමානයක් ඇති කරගන්න පුළුවන් මිනිසයා රැකෙනවා. නැති මිනිසයාට ඉතින් ගාණක් නැතුව යනවා. එතකොට මේ තමන් ගැන හැඟීමක් ඇති කර ගැනීම, තමන් ගැන අභිමානවත් බවක් ඇති කර ගැනීම කියන එක ගැන මම හිතන්නේ මේ කරුණ වලින් පින්වතුන්ලාට වටහා ගන්න පුළුවන්. ඔය වගේමයි පින්වතුනේ, යම් කෙනෙකුට තමන් ලැබූ මනුස්ස ජීවිතේ දුර්ලභකම ගැන, තමන්ට මුණ ගැහිච්ච ෂණ සම්පත්තියේ දුර්ලභකම ගැන යම් හැඟීම් මාත්‍රයක් හෝ තියෙනවා නම් ඒ මිනිස්සයා රැකෙනවා. අපි මේ යන්නේ අති දීර්ඝ සංසාර ගමනක දුකෙන් දුකට පටලැවිලා යද්දී අනේ මට බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න පුළුවන් මනුස්ස ජීවිතයක් ලැබුණා. අන්න තමන් ගැන වටිනාකමක් අඳුන ගන්නවා. අනේ මට බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජුන් සරණ යන්න ලැබුණා. මට ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ සරණ යන්න ලැබුණා. මට සංඝං සරණං ගච්ඡාමි කියලා සංඝරුවන සරණ යන්න ලැබුණා.
සෑය බෝධිය වැඳ පුදා ගන්න පුළුවන් පසුබිමක මට ජන්මලාභය ලැබුණා. භාග්‍යතුන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ ආරක්ෂා කරන ඒ ආරක්ෂා කිරීම වෙනුවෙන්ම මේ ලෝකයේ බිහිවෙච්ච જાතියේ මට උපදින්න ලැබුණා. අන්න හැඟීම. ඒ හැඟීමත් එක්ක හටගන්න අභිමාණයෙන් මිනිසෙකුට රැකෙන්න පුළුවන්. ඒ නිසා අභිමානවත් බව කියන එක තියෙන්න ඕන දෙයක්මයි. තමන්ට තමන් ගැන අභිමානයක් තිබිය යුතුමයි. ඒ හැඟීම හොඳට හිතේ තබාගෙන අපි අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කරමු. අද දේශනාවට දායකත්ව දරන්නේ නම්බර 218න් ඒ 10 පැලෑන්වත්ත පන්නිපිටිය යන ලිපිනේ පදිංචි පින්වත් චිත්‍රා රාජවර්ධන, කසුන් රාජවර්ධන, ඉශංකා ගමගේ, ඩියාරා රාජවර්ධන, සදිල් රාජවර්ධන යන ඒ පවුලේ සමාජිකයන් සෑම සියලු දෙනා ඒක රාශී වෙලා පින්වතුනි අපගේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අභිමානවත් බව ගැන එහෙම නැත්නම් තමන් ගැන ඇති කරගන්නා හැඟීම ගැන එහි වටිනාකම ගැන නොයෙක් ආකාරයෙන් ධර්මයේ තුල පෙන්වා දී වදාලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලට පැමිණිච්ච ශ්‍රාවකයාට භාග්‍යතුන් වහන්සේ නිතර සිහි කරන්න කිව්වා මහණෙනි නුඹ නිතර සිහි කළ යුතු දෙයක් නුඹලාට කලාතුරකින් ලෝකයට පහළ වෙන සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැසී තිබේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මధుර මනෝහර ධර්මයේද මුණ ගැසී තිබේ. ඒ බුදුරජුන්ගේ ශාසනය තුල පිළිවෙත් පුරනා ශාසනයේ ඵල ලැබූ සංගරුවනද මුණ ගැසී තිබේ. මහණෙනි මෙයම නුඹට සතුටු වෙන්නට කරුණකි. ප්‍රීති ප්‍රමුදිත සිතක් ඇති කර ගන්නට කරුණකි. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළේ. එනිසා පින්වතුනි මේ අදහස් අපි අපේ හිතවල කාවද්දාගෙන හිටියොත් නොමගකට නොගිහින් රැකෙන්න මේවා හොඳටම ප්‍රමාණවත්. මේ අභිමානවත් බව යම් කෙනෙකුගේ හදවතේ තුල තිබුණේ නැත්නම් එයාට මහා යහපතක් අහිමි වී යන්නේ හිතා ගන්නවත් බැරි වෙන විදිහට. ඒක හොඳට තේරෙනවා බුද්ධ කාලයේ සිද්ධ වෙච්ච එක සිදුවීමකින්. සවැත් නුවර එක උපාසිකාවක් හිටියා. මේ උපාසිකාට පුංචි දරු පැටියෙක් හිටියා. පුතෙක්. උපාසිකාවට හරි ආසාවක් තිබුණා මේ පුතාව මහාන කරන්න ඇත්නම් කියලා. පුංචි කාලේ ඉඳලාම පුතාට මහානකම ගැන කියනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ ඇවිදලා කරලා දඟලන වයසට එනකොටම මේ අම්මා පුතාට පැවිද්ද ගැන ආසාව ඇති කළා. මේ පුතාගේ නම සානු. සානු පුතා මහාන වුණා. මහාන වුණාට පස්සේ මේ සානු පුතා හරීම කීකරුයි. දඩබ්බර නැහැ. හිතුවක්කාර නැහැ. ගුරුවරයන්ට උපාධ්‍යයන් වහන්සේලාට හරි කීකරුයි. ඉතින් ඒ නිසා සංඝයාගේ හිත දිනාගත්තා. හිත දිනාගෙන කාලේ ගත වෙනකොට ඔන්න සංඝයා වහන්සේලා වැඩිහිටි භික්ෂුන් වහන්සේලා මේ සානු පුතාට බණ දහම් කියලා දෙනවා. හරි දක්ෂයි. ඉක්මනට ධර්ම ඉගෙන ගත්තා. ධර්ම ඉගෙනගෙන ධර්මය හොඳට මතක තියාගෙන දැන් මේ සානු තෙරුන් වහන්සේ සානු සාමණේරයන් වහන්සේ ගිහි පින්වතුන්ලාට දහම් පද කියන්න ආරම්භ කරා. ඉතින් ওই අවස්ථාව ලැබුණාට පස්සේ බණ කියනවා. බණ කියද්දී මේ සානු සාමණේරයන් වහන්සේගේ බණ පද හරි ලස්සනයි. හොඳට ගලපලා දහම් කතාව කරන්න පුළුවන්. මිනිසුන්ගේ හිත් ගොඩාක් පැහැදුනා. මිනිස්සු එන්න යන්න පටන් ගත්තා කියනවා සවැත් නුවර ජේතවනාරාමෙට සානු සාමණේරයන් වහන්සේකින් බණ අහන්න ඕන කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා තව දාන යොමු කළා සානු සාමණේරයන් වහන්සේගේ බණ කතාව ගැන ඇත්තටම ලස්සනයි. භික්ෂුනුත් බණ අහන්න පටන් ගත්තා. ඉතින් මෙහෙම මේක පැතිරිලා ගියා සානු සාමණේරයන් වහන්සේගේ දහම් කතාවේ තියෙන මధుරත්වය පැතිරුණා. අවසානයේ දෙවියන් බඹුන් අතරේ යක්ෂයන් නාගයන් අතරේ මේක පැතිරුණා. එක් අවස්ථාවක සානු සාමණේරයන් වහන්සේ බණ කියනකොට යක්ෂ පිරිවරක් එක්ක එක යක්ෂණියක් ආවා බණ අහන්න. මේ යක්ෂණියට බණ අහගෙන ඉද්දි ගොඩාක් හිත පැහැදුනා. හිතේ පැහැදීමෙන් මේ යක්ෂණී සානු සාමණේරයන් වහන්සේ ගැන විශේෂයෙන් විමසුවා. විමසලා බැලින්නම් ඈට මහා සතුටක් උපදව ගන්න කරුණක්.
සානු සාමණේරයන් වහන්සේගේ ආත්ම භාව දෙකකට කලින් අම්මා බවට පත් වෙලා ඉඳලා තියෙනවා තමන්. යක්ෂණීට හටගත්ත මහා සතුට. මේ යක්ෂණී එකපාර කියන්න ගත්තා මේ මගේ පුතානේ මේ මගේ පුතානේ කියලා. එතකොට අනිත් යකුන් යකින්නී ඇහුවා මොකද්ද ඔහේ ඒ කියන කතාවේ තේරුම? එතකොට මේ යක්ෂණී කිව්වා නෑ අනේ මට මේ බණපද අහනකොට ලොකු සතුටක් ඇති වුණා මට. මොකද මේ සානු සාමණේරයන් වහන්සේ කියලා කියන්නේ අනේ ආත්ම දෙකකට කලින් මගේ පුතා. මට ඒ පුත්‍ර ස්නේහේ මට හටගත්තනේ කිව්වා. එතකොට අනිත් යකුන් යකින්නයන්ටත් පුළුවන් නේ තමන්ගේ නුවණින් ඕවා බලන්න බැලින්නම් ඇත්ත. අර යක්කු යකින්නියෝ මේ යක්ෂණීට විශේෂයෙන් ගරු සත්කාර කරන්න පටන් ගත්තා. අපේ සානු සාමණේරයන් වහන්සේගේ අපේ සුන්දර ධර්ම කතිකයන් වහන්සේගේ අපේ හිත නිවෙන්න බණ කියන ධර්ම කතිකයන් වහන්සේගේ ආත්ම දෙකකට කලින් අම්මා නෙමෙයි කියලා ගරු කරන්න පටන් ගත්තා. කොටින්ම මහානුභාව සම්පන්න යක්ෂයෝ පවා ගරු කරන්න පටන් ගත්තා. දැන් යක්ෂපුරේ ඒ යක්ෂණීට විශේෂ සැලකිලි කා නිසාද? සානු සාමණේරයන් වහන්සේ නිසා. ඒ නිසා මේ යක්ෂණී තමන් ගැන අභිමානයක් ඇති කරගත්තා. මම මේ වගේ මහා පින්වන්තයෙකුට ආත්ම දෙකකට කලින් අම්මා වෙන්න වාසනාවන්ත වෙච්ච කෙනෙක්. මේ යක්ෂණීත් නිතර බණ අහන්න පටන් ගත්තා. ඉතින් ඔහොම කාලය ගත වෙනවා. කාලය ගත වෙනකොට දැන් සානු සාමණේරයන් වහන්සේ අර ධර්ම කතාවත් එක්ක ප්‍රසිද්ධියටපත් වුණාම තමන්ගේ බණ භාවනා පැති ඔක්කොම මගේ ඇරිලා ගියා. දැන් ඉතින් ගොඩාක් බණ කියන එක විතරයි. තමන්ගේ රැකවරණය ගැන ලොකු සැලකිල්ලක් එහෙම තිබ්බේ නෑ. ඉතින් පිළිවෙලින් ටික ටික වයසටපත් වෙනකොට සානු තෙරුන් වහන්සේ සානු සාමණේරයන් වහන්සේ 20 වයස් ලං වුණා. 20 වයස් ලං වෙනකොට ඕන දවසක් පිණ්ඩපාතේ වඩිනවා. සෙවන් නුවර පිණ්ඩපාතේ වඩිද්දි තරුණ ගෑනු ළමෙක් ලස්සනට ඇඳගෙන ගියා. දැක්ක ගමන් ඉන්ද්‍රිය අසංවර වුණා. ඉන්ද්‍රිය අසංවර වෙලා කල්පනා කළා හප්පේ මම මේ තරුණ වයසේම මොකද්ද මේ කරගත්ත නස්පැත්තිය මේ මහාන වෙලා මම සිවුරු අරින්න ඕන සිවුරු ඇරලා මේ වගේ ලස්සන ගෑනු ළමෙක් මගේ බිරිඳ කරගෙන අනේ මං යුග ජීවිතයක් ගත කරන්න ඕන. දැන් ඉතින් ඒකේ තමයි හිත වැඩ කරන්නේ. තමන් කියපු බණ ඔක්කොම අමතකුණා. තමන් ධර්ම කතිකෙක් නේද කියන එක අමතකුණා. සියල්ල අමතකයි. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාත් අමතකුණා. ටික දවසක් අමාරුවෙන් හිටියා විහාරයට වෙලා. ඊට පස්සේ තීරණය කළා මගේ අම්මා මට ආදරෙයි. මං අම්මට කියලා සිවුරු අරිනවා. දැන් සානු සාමණේර තෙරුන් වහන්සේ තමන්ගේ උපන් නිවසට වැඩම කළා. වැඩම කරනකොටම අම්මට තේරෙනවා දැන් කලින් හිටපු කෙනා නම් නෙමෙයි. තිබුණු ප්‍රීතිය මොකුත් නෑ මැලවිලා ගිහිල්ලා කෙස් රැවුලුත් වැවිලා උනන්දුවක් නෑ මේ සිවුරු එහෙමත් හරියට හොදගන්නත් නෑ ඒවා පිළිවෙලකුත් නෑ. තේරෙනවා අකමැත්තෙන් තමයි මහානකමේ ඉන්නේ කියලා. එතකොට මේ අම්මා සානු සාමණේරයන් වහන්සේට වන්දනාමාන කරලා කතා කළා. පුත්‍රරත්නි හැසිරීම් අද වෙනස් මොකෝ මේ කියලා ඇහුවා. අනේ එතකොට අඬන්න ගත්තා. අනේ අම්මා මට බෑ මේ මහානකමේ ඉන්න කියලා ඔන්න දැන් අඬනවා. එතකොට අම්මා බැලුවා පුළුවන් තරම් හිත හදන්න. පුතේ එහෙම කියන්න එපා මේ ගිනි ගෙදෙට්ට නම් ආයේ වැටෙන්න එපා කියලා අම්මා නොඑක් කරුණු කිව්වා. කිව්වාට බෑ දැන් මෙයාගේ හිතේ හටගෙන ඉවරයිනේ මේ අදහස. ඉතින් අම්මා කිව්වා ඉතින් ඔයාට සිවුරු අරින්නම ඕන කියනවා නම් පුතේ සිවුරු අරින්න. සිවුරු අරින්න මත්තින් ඉතින් දැන් ඉරාවරට යන්න කලින් ඔය පැවිද්දේ ඉදිද්දීම අපි දානේ චුට්ටක් වළඳලා ඉමුකෝ. දානේ වළඳ වෙනකොට හිත වෙනස් වුණේ නැත්තම් මම ඔයාට සරන් කමිස ගෙනත් දෙන්න සිවුරු අරින්න කිව්වා. දැන් ඔන්න සානු සාමණේරයන් වහන්සේ අම්මා දානේ හදනකන් පුටුවේ වාඩි වෙලා ඉන්නවා. අම්මා කුස්සියට ගිහිල්ලා දානේ හදනවා. අර යක්ෂණී සානු සාමණේරයන් වහන්සේ දෙස කාලෙකින් බලන්ට බැරුව ඉඳලා ඔන්න එකපාර හරියටම මේ වෙලාවේ බැලුවා. සංසාර ගමනේ රැස් කරගත්ත පින
ඒ පින හින්දා ගාන්නට වෙලාවට බැලුවනේ. රැකවරණේ ඕන වෙලාවෙම රැකවරණේ ලැබුණා. යක්ෂණී බැලුවා අපේ සාමණේර පුත්‍රයන් වහන්සේට දානි ලැබිලාද දන්නේ. අනේ බලනකොට දැන් මේ ජීවිතේ අම්මා දානි හදනවා යක්ෂණී දකින්නවා. සානු සාමණේරයන් වහන්සේ සිවුරු වරිණ අදහසින් ඉන්නවා අම්මා දැක්කා. මේ යක්ෂණී දැක්කා. දැකලා යක්ෂණී කල්පනා කළා හප්පි මේ මොකද්ද මේ කරගන්න යන විනාශේ. දැන් මේ සානු සාමණේරයන් සිවුරු ඇරියොත් එහෙම මේ යක්කු යකින්නේ ඔක්කොම බයින්න පටන් ගන්නවා. බයින්න පටන් ගනි ඕන්න මහා ලොකුවට බණ කියාගෙන හිටියා. නමුත් දැන් අන්න සිවුරු ඇරලා ආන් දැන් කාන්තාවකුත් අරගෙන සම්පූර්ණයෙන් ලාමකෝ ගිහි ජීවිතේ ගත කරනවා. හපොයි අපිත් මේ පැහැදිලා හිටියා නොවෑ කියලා දැන් යකුන් යකින්නෝ බයින්න පටන් ගන්නවා. ඔය බැනුම් වල ඒවා මේවා වචන මටත් වදිනවා. මට තියෙන ලාභ සත්කාර ඔක්කොම ටික නැතුව යනවා. මහේශාක්‍ය යක්ෂයෝ මට පැහැදිලා හිටියා. ඒකුණුත් මාව ගණන් ගන්නේ නැතුව යනවා. මේ වෙන්න යන දේ නම් මං සිද්ධ වෙන්න තියන්නේ කියලා යක්ෂණී ඒ මොහොතේම සානු සාමණේරයන් වහන්සේගේ ඇඟට වැහුණා. වැහිලා පුටුවත් පෙරලගෙන බිම ඇදගෙන වැටුණා. දැන් දිෂ්ටියක්. දැන් මුළු ඇඟම ගැහි දඟලනවා. අනේ අර අහිංසක අම්මා ඒ අම්මා විතරයි ගෙදර හිටියේ. මේ අම්මා එනකොට තමන්ගේ පුතා බිම පෙරලි දඟලනවා. අම්මට කරගන්න දෙයක් නැතුව ගියා. අම්මා කෑ ගැහුවා. කා ගහනකොට මේ ගමේ මිනිස්සු කොහොමද අහල පහල අය එකතු වුණා. එකතු වෙලා ඒ අය දන්න විදිහට ඔන්න මේ මතුරලා වතුර හින්න පටන් ගත්තා. මේ මොනවා කරත් හරියන්නේ නැතිකොට මේ සානු සාමණේරයන් වහන්සේගේ අම්මා අඬා කිව්වා අයියෝ මහ පෝයට 4 පෝයට මං කොච්චර හොඳට සිල් ගන්න කෙනෙක්ද. ඒ වගේම මං රහතන් වහන්සේලාගෙන් අහලා තියෙනවා උපෝසත සිල් අරගෙන ඒ සිල් ආරක්ෂා කරන ඊළඟට බඹසර සීලේ රකින්න අයත් එක්ක මේ යක්ෂයෝ සෙල්ලම් කරන්නේ නැහැ කියලා මං අහලා තියෙනවා. ඒ වුණාට මට මේ දකින්න ලැබෙන්න වෙන මේකන්නේ. හොඳට සිල් රැකගෙන බඹසර ජීවිතයක් ගත කරන මගේ මේ සානු පුතාට දැන් යක්කු කරදර කරනවානේ කිව්වා. එතකොට අර යක්ෂණී දැන් දිෂ්ටිය කතා කරන්න ගත්තා. දිෂ්ටිය කියනවා උපාසිකා හැබෑව ඔබ අහපු කතාව හැබෑව. යම් කෙනෙක් 4 පොයට සිල් ගන්නවා නම් උපෝසත සීලේ හික්මෙනවා නම් බඹසර ආරක්ෂා කරනවා නම් මේ ලාමක වූ යක්ෂයෝ ඒ බඳු තුමන්ට කරදර කරන්නේ නැහැ කියලා ඔබ යම් වචනයක් ඇහුවා නම් රහතුන්ගෙන් ඒක තමයි සත්‍ය වචනේ. දැන් මම මේ සානුගේ ඇඟට වැහුනේ මේ කටයුතු උදෙසා. සානු සිවුරු අරිනවා කියන කාරණේ වළක්වන්නයි. ඒ නිසා උපාසිකා මං දැන් තව චුට්ටකින් ඇඟෙන් ඉවත් වෙනවා. ඒ ඉවත් වුණාට පස්සේ මේ සානු සාමණේරයන්ට මං මේ මෙහෙම කිව්වා කියලා දැනුවත් කරාපන්. මේක හොඳට මතක තියාගෙන මා කියූ බවට කියාපන් කියලා ගාථාවක් කිව්වා. ඒ ගාථාව පින්වතුන්ලාටත් තිරේ දර්ශනීය වේවි. ඒ ගාථා රත්නේ අපි සජ්ජායනා කරමු. මාකාසි පාපකං කම්මං ආවිවා යදිවාරහෝ යංචේව පාපකං කම්මං කරිස්සසි කරෝසිවා නතේ දුක්ඛා පමුත්‍යති උපච්චාපි පලායතු. ඉතින් එලිපිට හෝ රහසින් හෝ පව් කරන්නට එපා. යමෙක් පව් කරනවා නම් පව් කළොත් අහසට නැගී පැනලා යන්න හැදුවත් ඔබට ඒ දුකින් නිදහස් වෙන්න නම් බෑ. ඔන්න යක්ෂණී සානු සාමණේරයන් වහන්සේට බණක් කිව්වා. එක ගාථාවක්. ඕක කියලා යක්ෂණී නික්මුණා. දිෂ්ටි අයින් වුණා විතරයි සානු සාමණේරයන් වහන්සේට ඔන්න දැන් පියවි සිහිය බැලින්නම් තමන් බිම වැටිලා. තමන්ගේ සිවුරත් එහි මෙහෙ වෙලා. පුටුවත් පෙරලිලා. මිනිස්සු බය බිරාන්ත වෙලා බලාගෙන ඉන්නවා. අම්මා ඉකිග ගහ අඬනවා. ඉක්මනට නැගිට්ටා.
හොද්දටම ලැජ්ජා වුණා. දැන් මේ තරුණයානේ, තරුණ වයසනේ. හොද්දටම ලැජ්ජා වෙලා අර පුටුවක් නැගිට්ටෝගෙන ඔන්න පුටුවේ වාඩි වුණා. සිවුරත් හදාගත්තා. හදාගෙන අම්මගෙන් අහනවා අම්මේ කෙනෙක් මැරුණම නේද අඬන්නේ? මම මේ පණ පිටින්. මොකද්ද අම්මේ මේ අඬන්න හේතුව? ඇයි මෙහෙම මේ අඬන්නේ කියලා ඇහුවා. එතකොට අම්මා කියනවා පුතේ කෙනෙක් මැරුණට පස්සේ තමයි අඬන්නේ. ජීවත් වෙලා ඉන්න ඔයා දිහා මම මේ බලාගෙන අඬන්න හේතුව මේක. පුතේ යම් කෙනෙක් කාමයන් දුරු කරලා දාලා මේ ලාමක කාමයන්ගෙන් ඈත් වෙලා උතුම් පැවිදි භාවයක් ලබාගෙන ඉඳලා අනේ ආයෙමත් මේ කාම ගිනි ගොඩට වැටෙනවා කියලා පේනකොට පුතේ මගේ පුතා ජීවත් වුණත් මැරුණා වගේ නේද කියලා මතක් වෙනකොට මේ අම්මට ඇඬෙන්නේ නැද්ද කියලා ඇහුවා. බලන්නේ අම්මා කියපු කතාව. කාමයන්ගෙන් ඈත් වෙන්න ලැබුණේ වාසනාවකට. නමුත් දැන් මේ වාසනාව නසා ගන්නයි ලැහැත්ති. ඉතින් ඒ නිසා අම්මා කියනවා පුතේ එහෙම වෙලාවක මට ඇඬෙන එක සාධාරණ නැද්ද? පුතේ හිතන්ට උණුවලු නිරයෙන් මොහොතකට නිදහස් වෙලා උඩට ඇවිල්ලා බේරිච්ච වෙලාව. පුතේ ඔයා ඔය කරන්ට හදන්නේ ආයිමත් ඒ උණුවලු නිරයට වැටෙන වැඩක් නේ. ආයිමත් ඒ නිරයෙන් ගොඩට ඇවිල්ලා චූටි කාලයක් ඉඳලා නිරයටම පයින්නද ලැහැත්ති. අම්මා ඇහුවා සානු සාමණේරයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් පින්වතුනි. ඒ ප්‍රශ්නේ මං හිතන්නේ අපි හැමදෙනා අපෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. අපි අපිටම කතා කරලා අහන්න ඕන. උඹ නිරයෙන් යාන්තමකට නිදහස් වුණා. යාන්තන්නේ පින්වතුනි. අපි මේ මනුස්ස ලෝකෙට එනකොට මේ මනුස්ස ලෝකේ මිනිස්යාට වයස අවුරුදු 80යි 90යි ඊට වඩා ඉන්නනේ. චූටි කාලයයි. චූටි කාලයයි අපි මැරිලා යනවා. ඊටාම කෙටි කාලයක් ඇතුලේ අපිට මේ ලෝකේ දාලා යන්න වෙනවා. දැන් බලන්න අපිට හරියට මේ ලෝකේ හදන ඇතැම් බිල්ඩින් තියෙනවා. ඒ බිල්ඩින් වලටත් සාමාන්‍ය ප්‍රමිතියක් තියෙනවා මේවා අවුරුදු 100ක් විතර පවතිනවා කියලා. අපේ ජීවිතේ එච්චර පැවැත්මක්වත් නැහැනේ. කෙටි කාලෙකින් අපි මැරලා යනවා. අර අතීතේ හදපු පාලම් ආදිය තාම තියෙනවා කිසි මුකුත් වෙලා නැතුව. ඒව අවුරුදු ගණන් ගිහිල්ලත් හොඳට තියෙනවා. නමුත් අපි බලන්න අපි අවුරුදු 60යි 65යි 70යි 75යි 80යි මැරිලා යනවා. ජීවිතේ හරි කෙටි. අපි ගත්තොත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් අවුරුදු 20000ක ආයුෂක් තිබුණනේ. එතකොට ඒ කාලේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් ඒ ලැබුණු කාල වකවානුව දීර්ඝ කාලයක් තමන්ගේ ජීවිතයට යහපත සලසා ගන්න ලැබුණු කාලයක්. නිරේකින් බේරිලා මනුස්ස ලෝකෙට ආවනම් මනුස්ස ලෝකෙ ගොඩක් කල් ඉන්න පුළුවන්. දැන් මේ කාලේ නිරයෙන් උඩට ඇවිල්ලා ඉන්න තියෙන ටික කාලයයි. ආය යන්න වෙනවා. ඒ නිසා තමන්ගෙන් අහන්න ඕන ඔබ මොහොතකට නිරයෙන් නිදහස් වෙලා ආයේ නිරයට වැටෙන්නද බලාන ඉන්නේ? මොහොතකට പ്രേත ලෝකෙන් නිදහස් වෙච්චි උඹ යලි പ്രേත ලෝකෙටද පාර කපා ගන්නේ? මොහොතකට තිරිසන් ලෝකෙන් නිදහස් වෙච්චි උඹ යලි තිරිසන් ලෝකෙටද පාර කපා ගන්නේ? අන්න එහෙම විමසන්න ඕන. එතකොට තමයි අපිට අපේ ජීවිතේට රැකවරණය හදාගන්න ඕන කියන හැඟීම තදේට මේ හිත ඇතුලේ හටගන්නේ. ඒක තදේට හිටින්න ඕන එක. සානු සාමණේරයන් වහන්සේට තදට අම්මා මෙහෙම කතා කළා. පුතේ ආපහු යන්න. ඔයාට යහපතක්ම වෙන්න ඕන. ඒ ගැන ඉතින් වෙන කාට දොසක් කියන්නද? පුතේ ඔයා ඔය කරගන්න යන්නේ හදන්නේ හරියට ගිනිගත්තු ගේකින් යම් වටින බඩුවක් එළියට දාලා ආයේ ඒ බඩුවම අර ගිනි ගන්න ගේ අස්සට දානවා වගේ වැඩක් පුතේ කිව්වා. සිවුරු අරින එක ගැන කිව්වේ. ගිනි ගන්න ගෙදරකින් යම් වටින බඩුවක් එළියට දාලා ගේ ගිනි ඇවිලි තියෙද්දි ඒ බඩුවම ආයේ ඒ ගිනි ගෙට මේ වීසි කරා වගේ ගින්න මැදටමයි. ඒ නිසා පුතේ ඕකනම් කරන්න එපා කිව්වා. ඉතින් මේ කාරණා කියනකොට සානු සාමණේරයන් වහන්සේට මේ පොඩි නමට සිහි උපන්නා. ගිහි ජීවිතය ගැන තිබුණු ඇල්මක් ඇද්ද නැත්තටම නැති වෙලා ගියා. අම්මට කියනවා අම්මේ මං අම්මට පොරොන්දු වෙනවා. මං ආයේ කවදාවත් සිවුරු අරින්න හිතන්නේ නැහැ. අම්මේ මං ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්නවා. ධර්මයමයි උතුම්.
එතකොට අම්මා ආශිර්වාද කළා සාදු සාදු මගේ පුතේ. අපි කැමති ඔයා සිවුරේ ඉන්නවා දකින්නටමයි. ඔයා ධර්මයේ හැසිරෙනවා දකින්නටමයි. මගේ පුතා දැන් කොච්චර කල්ද මහාන වෙලා. මගේ පුතා කොච්චර ලස්සනට බණ කියනවද. දැන් මගේ පුතාට වයස කීයද කියලා ඇහුවා. එතකොට කිව්වා අම්මේ දැන් 20 සම්පූර්ණයි මට. එතකොට අම්මා කියනවා පුතේ 20 සම්පූර්ණ නම් පුතා බුදුරජාණන් වහන්සේ සමීපයේ උපසම්පදාව ඉල්ලන්ට. පුතාට මොනවා හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ අම්මා ඒවා සපුරනවා කිව්වා. ඉතින් ඕන් ඔහොම සානු සාමණේරයන් වහන්සේගේ ජීවිතේට වෙන්න ගියපු මහා අභාග්‍ය අර අම්මා නිසා ඊළඟට අර යක්ෂණී නිසා බේරුණා. බලන්න බුදුසසුන මුණ ගැහුණු අවස්ථාව පැවිද්දට ලැබුණු අවස්ථාව ගැන අභිමානයක් නැතිකම නිසා වෙන්න ගියපු නස්පැත්තිය. තමන් සානු සාමණේරයන් වහන්සේගේ ආත්ම දෙකකට කලින් අම්මා කියලා අභිමානය කර යක්ෂණීට තිබ්බ නිසා එතන යාන්තම් ගොඩ ගියා. ඊළඟට සානු සාමණේරයන් වහන්සේගේ අම්මා උපාසිකාවක් නිසා ධර්මයේ ගැන ලොකු හැඟීමක් තිබ්බ නිසා ධර්මයේ හැසිරීමමයි උතුම් කියන අභිමානය ඒ අම්මගේ හිතේ තිබ්බ නිසා සානු සාමණේරයන් වහන්සේ දා බේරුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා තමන්ගේ ආචාර්යයන් උපාධ්‍යයන් වහන්සේලාත් සමගින්ම භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිදි උපසම්පදාව ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබා දෙමින් මේ සානු කියන නවක උපසම්පදාලාභී භික්ෂුවට උත්සාහය ඇතිවීම පිණිස මෙන්න මෙහිම ධර්මයක් වදාලා. පොඩි නම මේ හිත කියලා කියන්නේ කෙලවරක් නැති අරමුණු වලට වසඟ වෙලා බොහෝ කල් ඒ මැත්තේම ඇවිද ගියපු එකක්. මේ හිත කියලා කියන්නේ ඒ වගේ එකක්. කෙලවරක් නැති අරමුණු වෙනවා. ඒ අරමුණක් පාසා පිස්සෙක් වගේ ඇවිදිනවා මේ හිත. අසුවල් එක බලාපන් කිව්වහම ඒක බලන්ටමයි. යමක් බලන්ට උවමනයි කියලා මේ හිතට හිතවිල්ලක් ඇති වුණාට පස්සේ අපි හිතු මේක බලා ගන්න බැරුව ගියා කියලා. ඊට පස්සේ මහා අසහනයක් එනවා නේද? මං අරක බලන්ට ආසාවෙ හිටියා. අයියෝ මට ඒක බැරුව ගියා. මං අසුවල් එක අහන්න ආසාවෙ හිටියා. මට ඒක බැරුව ගියා. මං අසුවල් එක කන්ට ආසාවෙ හිටියේ. අයියෝ මට ඒක කා ගන්න බැරුව ගියා. ගොඩාක් ප්‍රශ්න. මං අසුවල් පහසට ආසාවෙ හිටියා. අයියෝ මට ඒ පහස නැතුව ගියා. ඔච්චර තේනවද? කොපමණ නම් තිබේද? අරමුණු පස්සේ දිවීම මේ ජීවිතේම අපිට දකින්න පුළුවන්. අපි අරමුණු පස්සේ කොච්චර දුවනවද? මේකමයි සසරේ කලේ. කැමැති පරිදි කැමැති අරමුණු වල නැවති ගියපු දෙයක් මේ හිත. ඒ අරමුණු වල ආසා කරන පිළිවෙලට මේ හිත නැවති ගියා. ඒක අපිට ඕන විදිහට ගියප එකක් නෙවෙයි පින්වතුනි. හිතට ඕන විදිහට ගියපු හිතුවක්කාර ගමනක්. සංසාරය කියලා කියන්නේ හිතුවක්කාරකම නිසාම ගොඩ නැගෙන එක. මේ හිතුවක්කාරකම් කැඩී යන්නේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයට බලවත් ප්‍රසාදයක් ඇති වෙච්ච දවසට. බලවත් ප්‍රසාදයක් ඇති වෙන්න ඕන. සත්තාමේ භගවා මගේ ශාස්ත්‍රූන් වහන්සේ මට පාර පෙන්වන මුනිවරයා මගේ බුදුරජාණන් වහන්සේ. ශාවකෝ හමස්මි මං ඒ බුදුරජාණන් වහන්සේට සවන් දෙන බුදුරජුන්ගේ ශ්‍රාවකයා. ජානාති භගවා භාග්‍යතුන් වහන්සේ තමයි මෙලොව පරලොව මගේ ජීවිතේ මේ හැමදේම ගැන දන්නේ. අහං නජානාමි මම මොකවත් දන්නේ එකෙක් නෙමෙයි. අන්න එතන හිටියොත් හිතුවක්කාරකම් වලට ඉඩ නැත. එතන ඉඩ තියෙන්නේ ශ්‍රද්ධාවට මමනේ. පින්වතුනි රැකෙනවා නම් යම් කලයක රැකෙන්න තියෙන්නේ ඕකෙමයි. එතකොට දැන් බලන්න ආනන්ද ස්වාමීන් වහන්සේගේ ජීවිතය ගත්තොත් එහෙම ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට එක අවස්ථාවක වයෝවෘද්ධ භික්ෂුවක් ඇවිල්ලා. වයෝවෘද්ධ කියලා කිව්වට වයසට ගිහිල්ලා මහාන වෙච්චි නවක භික්ෂුවක්. මහණුනේ වයසට ගිහිල්ලා. නමුත් පැවිද්දෙන් නවකයි. මේ නවක භික්ෂුවට ලොකු ශ්‍රද්ධාවක් තිබ්බේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා ආනන්දේනි අර බුදුරජාණන් වහන්සේ දේවදත්ත ගැන යම් වචනයක් කියලා තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ දේවදත්ත ගැන වතාලා වචනයක් කප්පට්ටෝ දේවදත්තු දේවදත්තයා කල්පයක් නිරේ පැහෙනවා. නේරයිකෝ ඒකාන්තයෙන් නිරේ යනවා. අතේ කිච්චු දේවදත්තට පිළියන්නේ. එහෙම වදාලා. බුදුරජාණන් වහන්සේ ඔය වචනේ වදාලේ ආනන්දයන් වහන්සේ
බුදු නුවණින් දැකලා එහෙම විශේෂයෙන් වදාරපු එකක්ද? එහෙම නැත්නම් දෙවිවරුන්ගෙන් අහලා කියපු එකක්ද? එහෙම නැත්නම් ඔය නිකන් හිතිලා කියපු එකක්ද? ඕම එව්වනේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මේ භික්ෂුව දිහා හොඳට ශරීරම හරවලා බලලා කිව්වා. ආයුෂ්මත බුදුරජාන් වහන්සේ යමක් වදාලා නම් ඒක එහෙම්ම තමයි කිව්වා. අපිට තියෙනවා නම් බින්දුතුනි ඒ හිත මගේ බුදුරජාන් වහන්සේ යමක් වදාලා නම් ඒක එහෙම්ම තමයි කියලා. ඒක අඥාන අදහසක් නෙමෙයි. ඒක අනුවණ අදහසක් නෙමෙයි. ඒක මේ සංසාරගත සත්‍යයකට ඊටාම කලාතුරකින් හටගන්න තමන්ගේ සැපේ පිණිස හේතු වෙන බලවත්ම හිතුවිල්ල. මගේ බුදුරජාන් වහන්සේ යමක් වදාලා නම් ඒක එහෙම්මමයි. ඒ නිසා ඒ හිත තදින් තැම්පත් කරගන්න. දැන් මේ බණපදේ අහනකොට හරි ඒ හිතම ඇති කරගන්න ඇතුලේ. මගේ බුදුරජාන් වහන්සේ යමක් වදාලා නම් ඒක එහෙම්ම තමයි කියලා. දැන් ওই කාලාම සූත්‍රය ආදිය මුල් කරගෙන ඇතැන් උඩඟු මිනිස්සු කාලාම සූත්‍රය කියවලා කියනවා බුදුරජාන් වහන්සේම දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලත් ඒක එහෙම්ම පිළිගන්න එපා කියලා. කාලාම සූත්‍රේ එහෙම වචනයක්වත් නැහැ. එහෙම වචනයක්වත් කාලාම සූත්‍රේ නැහැ. උඩඟු මිනිස්සු උඩඟුකම මුල් කරගෙන ඒක ගන්නවා. බුදුරජාණන් වහන්සේ යමක් වදාලා නම් ඒකවත් එහෙම පිළිගන්න එපා කියලා. එනිසා හොඳට තේරුම් ගන්න. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනයක් ගැන අපි අපේ හදවතේ තැම්පත් කරගත යුතු දේ තමයි. බුදුරජාණන් වහන්සේ යමක් වදාලා නම් ඒක එහෙම්මමයි. ඒක එහෙම්මමයි. ඉතින් ඒ ශ්‍රද්ධාව ඇති වුණොත් තමයි මේ හිතුවක්කාර විදිහට යන සසර ගමනින් අපට නිදහස් වෙන්න ලැබෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සානු කියන නවක උපසම්පදාලාභී භික්ෂුවට භික්ෂුව නිග්‍රහ නොකොට නම් මේ හිත යහපතට ගන්නට බැරිය. හෙන්ඩුවෙන් එනලා කීකරු කරලා ඊතා මනවින් දමනය කරගන්නා දරුණු ඇතෙක් වගේ මේ හිතත් නිග්‍රහ කොටම දමනය කළ යුතුයි. ඉතින් සානු සාමණේරයන් වහන්සේ මේ අදහස හොඳට හිතට අරගත්තා. හිතට අරගෙන ඒ සානු සාමණේරයන් වහන්සේ ධර්මයේ හැසිරීම පිණිස ගොඩක් උත්සාහවත් වුණා. නොබෝ කලකින්ම සියලු කෙලෙසුන් නසා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. සානු සාමණේරයන් වහන්සේගේ අරහත්ත්වය මුල් කරගෙනයි ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ධම්මපදේ නාග වර්ගයට අයත් 7 වෙනි ගාථා රත්නය දේශනා කොට වදාළ ඉතාම ලස්සන ගාථාවක් පින්වතුනි අපි සජ්ජායනා කරමු. ඉදං පුරේ චිත්තම චාරිචාරිකං යේ නිච්චකං යත්ථ කාමං යථා සුඛං තදජ්ජහං නිග්ගහිස්සාමි යෝනිසෝ හත්තිප්පභින්නං විය අංකුසග්ගගෝ කලින්නම් මේ සිත සැරිසැරුවේය හැමතැන කැමතිසේ ඉතා සැපසේ ගියේ ආසා කරන දෙයටය ඒ සිතම අද මම නුවණ මැනවින් යොදවා ගරහමින් දමනය කොට නිසි මගට අරගන්නිමි හින්දුවෙන් ඇන මැනවින් මද කිපුණු ඇතු දමනය කරනසේ. ඕනොයි ගාථා රත්නයේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා සානු සාමණේරයන් වහන්සේ එහෙම නැත්නම් සානු කියන උතුම් මහරහතන් වහන්සේ ආරම්භය. උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙනකොට උපසම්පදාලාභී ඒ උතුමෙන් වහන්සේ ආරම්භය තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නේ වදාලේ. කලින් නම් මේ සිත හැම තැනම සැරිසැරුවා ආස කරන හැම තැනම. ඒ වුණත් ධර්මයේ තුලින් দমনය කරගෙන මේ සිත නිසි මඟට අරගත්තේ හරියට මද කිපිච්ච ඇතෙක්ව හෙන්ඩුවකින් দমনය කරනවා වගේ.
ඒ දමනයත් එක්ක වෙච්ච යහපත බලන්න පින්වතුනි. බැරි වෙලාවත් අර සානු සාමණේරයන් වහන්සේ දා සිවුරු ඇරියා නම් වයසට පළච්චි 100 කෙනෙක් වෙලා උහි මෙරිලා යයි තාම සසරේ. නමුත් එදා සානු තෙරුන් වහන්සේ උපසම්පදාවට පත් වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අරහත්ත්වේ පසක් කරපු නිසා 120 වසරක් වැඩ හිටියා. ගෝලිය ගොඩාක් බිහි කළා. බොහෝ දෙනෙකුට ධර්මයෙන් අනුග්‍රහ කළා. සෑහෙන මාර්ගඵලලාභීන් බිහි වුණා. දෙව් මිනිසුන්ටම යහපත සැලසුණා. සම්බුද්ධ ශාසනය බැබළුණා. ඒකයි. ඒ නිසා තමන්ගේ ජීවිතයට සලසා ගන්න යහපත කොයිතරම්නම් දුර යනවාද? ඉතින් ඒ නිසා පින්වතුනි අපේ හිතවලත් අපි ඇති කරගන්න ඕන මේ බඳු ශාසනයක් මට මුණ ගැහුනේ කියන අභිමානයකට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒක හොඳට ප්‍රකට වෙන සිද්ධියක් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිද්ධ වුණා. ඒ සිදුවීම පාවෙය්‍යක නම් වූ ඇත් රජුගේ සිද්ධිය. ඒක උනේ මෙහෙම. අචිරවතී නදියට පැම් පහසුව පිණිස භික්ෂුන් වහන්සේලා පිරිසක් වැඩම කළා. නදියේ මෙහා කෙළවරේ භික්ෂුන් වහන්සේලා පැම් පහසු වී ඉද්දී එහා කෙළවරින් පාවෙය්‍යක කියන හස්ති රාජයා පැම් පහසුව පිණිස මහා පෙරහැරෙන් ආවා. මේ පාවෙය්‍යක හස්තියා කියලා කියන්නේ කොසල් රජුරුවන්ගේ ඇත් සේනාවේ හිටපු ප්‍රධාන හස්තියෙක්. සෑහෙන යුද්ධ ගානක යුද ජයග්‍රහණයට උදව් කරපු ඇතෙක්. රජුරෝ සෑහෙන රාජකීය ගරු සම්මාන පුදපු සතෙක්. හැබැයි මේ වෙනකොට මේකා වයසයි. වයසක නිසා ඉතින් වාත අමාරු ආදී නොයෙක් දේ ඇතාට තිබුණා. නමුත් රාජකීය සම්මාන ඒ විදිහටම තිබුණා. මේ ඇතාට පැම් පහසුව පිණිස හස්තියාව එකතු කරගෙන ආව පෙරහැරකින්. ඒ එකතු කරගෙන ඇවිල්ලා තොටුපලින් බහින්න ලෑතිනකොට මේ ඇතා එරුණා. එතන මඩ වෙලා තිබුණා, මඩේ එරුණා. එරුණාම ගොඩින්ද දඟලන දැඟලිල්ලත් එක්ක තව ඇතා යට යන්න පටන් ගත්තා. දැන් ඇතාව ගොඩ ගන්න පිළිවෙලක් නැහැ. සේවකයෝ ඉක්මනට රජුරවන්ට පණිවිඩයක් යවුවා. රජුරු මෙතෙන් එවනවා පුරෝහිත අමාත්‍යවරයාව. පුරෝහිත ඇමති ඇවිල්ලා බැලුවා. මේකා මහා සද්දන්තයක්. මේකාව ලේසියෙන් ගොඩ ගන්න බෑ. මේකට යොදන්න ඕන උපායක්. උපාය පිණිස රජුරවන්ට පණිවිඩයක් යවලා ගෙන්න ගත්තා. රණ භූමියේ රණබෙර වයන වාදකයෝ ටික. ඒ කාලේ පින්වතුනි යුද්ධයට ගියාට පස්සේ යුද සේනාවට අභිමානයක් හැඟීමක් ඇතිවීම පිණිස රණබෙර වයනවා. මේ රණබෙරත් එක්ක අර යුද්ධයේ මැද ඉන්න අයට හොඳ ගැම්මක් එනවා හිතට. ඒකත් එක්ක තමයි අර අති බිහිසුණු යුද්ධයේ මැද ඒගොල්ලෝ නිර්භීතව ඇයි මේ හින් කඩු තෝමර ඊතල මෙවුවා මැදනේ යුද්ධ කියන්නේ. මේවා මැද මේ තමන්ගේ රට වෙනුවෙන් එහෙම නැත්නම් තමන්ගේ පිළ වෙනුවෙන් එයා සටන් වදින්නේ අර රණබෙර හඬ අහහා. එතකොට මේ රණබෙර හඬට යුද්ධයට මැදි වෙන සත්තුත් පුරුදු වෙලා ඉන්නේ. මේ ඇත් රජා රණබෙර හඬ අහහා යුද්ධ කරපු එක. මේ අමාත්‍යයා අර පිරිස ගෙන්නලා රණබෙර වයන්න පටන් ගත්තා. රණබෙර වයනකොට පාවෙය්‍යක ඇතාට තමන් නාකී කියන එක අමතකුණා. එහෙට මෙහෙට ඇඟ හෙල්ලුවා. ඇඟ හොල්ලලා සම්පූර්ණ මුළු ශරීරෙම ඇදලා යුද්ධයක් මැද කෙලිසෙල්ලම් කරනවා වගේ එරිච්ච තැනින් ගොඩට ආවා. පිරිස හැමෝටම සතුටුයි. ඔල්වරසන් දුන්න අප්පුඩි ගැහුවා. ඒතර භික්ෂුන් වහන්සේලාත් අර පැම් පහසුවෙන් එක නවත්තලා ඒක හරි පුදුම සහගත සිද්ධියක්නේ. ඉතින් ඒක දිහා බලන්න හිටියා. ඉතින් පැම් පහසු වෙච්ච භික්ෂුන් වහන්සේලා හවස් කාලේ බුදුරජාණන් වහන්සේ සම්මුඛයේ ඔය විස්තරය කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙහෙම සිදුවීමක් වුණා. හරි පුදුම සහගතයි. ඒ ඇත් රජා අපි හිතුවේ විනාශ වුණා කියලා. අනේ ස්වාමීනි ඒ ඇත් රජා අර රණබෙර හඬ ඇහෙනවත් එක්ක සම්පූර්ණයෙන් සමන්ගේ ජවය හොඳට හිතට අරගෙන ගොඩට ආවනේ ස්වාමීනි. මෙහෙම භික්ෂුන් වහන්සේලා හරි හැඟීමකින් ඒ ගැන කතා කළා. එහෙම කතා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි බලන්න. නුඹලා දැක්ක දේ කොච්චර වටිනවද?
ඒ තිරිසනා පවා තමන් කර ගැන ඇති කරගත්තා වූ හැඟීමෙන් මඩින් ගොඩට ආවා. මං රජුගේ ඇත් රජා, මං යුද්ධ ගොඩාක් දිනවල දීපු එක, මම එසේ මෙසේ එකෙක් නෙමෙයි, මම මෙහෙම එකෙක් කියන හැඟීම නිසා ඌත් ගොඩ ආවා. මහණෙනි, නුඹලාත් මේ කෙලෙස් මඩ ගොහරුවෙන් ගොඩ එන්න ඕන. තමන් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකෙක් බව හිතන්න ඕන. අනන්ත අප්‍රමාණ ගුණ ඇති තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න මං වාසනාවන්ත වුණා කියන අභිමානය ඇති කරගන්න ඕන හිතේ. අමා නිවනට කැඳවන ශ්‍රී සද්ධර්ම අමාව ශ්‍රවණය කර කර ඒ ධර්මයේ පුරුදු කරගන්නට වාසනාවන්ත වෙච්ච කෙනෙක් නේද මං කියලා තමුන් ගැන හැඟීමක් තියෙන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන කියලා කියන්නේ හිරු සඳු අතින් ස්පර්ශ කරපු උත්තමයෝ. ඒ ශ්‍රාවක සංගරුවන කියලා කියන්නේ කෙලෙස් නැති උත්තමයෝ. ඒ බඳු උතුමන් ප්‍රමුඛ සංගරුවන මාත් සරණ ගියා කියලා හැඟීමක් තියෙනවා. ඒ හැඟීමෙන් යුක්තව මහණෙනි නුඹලාත් කෙලෙස් මඩ ගොහරුවෙන් උඩට එන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ ලස්සන ගාථාවෙන් භික්ෂුන්ට අවවාද කළා. අප්පමාද රතා හෝත සචිත්ත මනුරක්ඛත දුග්ගා උද්දර තත්තානං පංකේ සන්නෝව කුංජරෝ මනාසිහි නුවනෙහි පිහිටුවාගෙන සිත සොඳින් වෙනත් කටයුතු අත්හැර ඇල්ම කර ලව් දහමට සිය සිතම මෙනෙවින් රැකියෝ කෙලෙස් මඩ ගොහරුවෙන් තමා උසවා ගනියුඩටම මඩින් ගොඩා ඇත් රජාසේ. ඕන් ඔහොම භාග්‍යතුන් වහන්සේ අවවාද කළා. මහණෙනි, අප්‍රමාදී වෙන්න ඕන. ප්‍රමාද නොවි මේ කටයුත්ත සිද්ධ කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ නිතර වදාළ දෙයන්නේ ප්‍රමාද වෙන්න එපා කියන එක. ප්‍රමාද වුණොත් මොකද්ද වෙන්නේ? මේ ලැබුව අවස්ථාව අහිමි වෙනවා. ලැබුව අවස්ථාව අහිමි වෙද්දී ඒ කෙනාට යලි තමන්ගේ ජීවිතේ රැක ගන්න තියෙන පසුබිම සම්පූර්ණ වෙනස යනවා. පින්වතුනි, පසුබිම කියලා කියන්නේ හරියට සරු කෙතක් වගේ. සරු කෙත යම් කෙනෙක් මහන්සියෙන් බීජ වැපුරුවොත් විතරයි තමන්ට සරු අස්වන්නක් ලබා දෙන්නේ නේ. කෙත කොච්චර සාරවත් වුණත් මිනිස්සෙක් වෙහෙසිලා ඒකේ මුකුත් හිටවන්නේ නැත්නම් කෙත සරු වුණා කියලා ඒ මිනිසයාට සිතක් සැලසෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් එහෙම අපේ ලංකා භූමිය. මේ ලංකා භූමිය කියලා කියන්නේ ලෝකේ කොයිතරම් සාරවත් භූමියක්ද? මේ භූමි කොයි තැනක මොනවා හිටෙව්වත් හැදෙනවනේ. බලන්න, ගොඩාක් රටවල් ගත්තොත් එක්ක කාන්තාර ප්‍රශ්න තියෙනවා, එක්ක සීතල වැටීමේ ප්‍රශ්න තියෙනවා, নানা ප්‍රකාර ප්‍රශ්න මැද ගොඩක් රටවල් තියෙන්නේ. ලංකාව කියලා කියන්නේ යතින් කොච්චර සුන්දර රටක්ද? මේ රට කොච්චර සොඳුරු වුණත් මේ රටේ භූමියෙන් ප්‍රයෝජන ගන්න නැත්තම් මේකේ ඉන්න මිනිස්සු තමන්ගේ වත්ත පිටියක මුකුත් වවන්නේ නැත්තම් ඔකෝම පිට රටින් තමන්ට එනකම් බලාගෙන ඉන්න ඕන. සරු භූමිය කියලා වැඩක් නෑ. තමන්ට කියලා දෙයක් උපය ගන්න බැරුව යනවා. අතීතයේ අපේ මුතුන් මිත්තෝ ගත්තොත් එහෙම මේ භූමියේ එක බින් අඟලක්වත් අපත යන්න ඇරියේ නෑ. මොනවා හරි හිටෙව්වා. තමන්ට කණ්ඩුවමනා කරන දේ තමන් ගෙදර පොඩි පොඩිවට වවා ගත්තා. ඒ වවාගෙන ඒක හැදෙන්න උවමනා කරන පෝෂණය දුන්නා. නැතන් ඒවා හැදුනා, නැතන් ඒවා මැරුණා. දැන් මේක වෙලා තියෙන වර්තමානයේ ගත්තොත් එහෙම අපි මේ වවන්න කියන කාරණේ කිව්වොත් එහෙම වවන්න කලින්ම එයා හිතින් ගොඩනගාන ඉවරයි. අපි ඌව හැදුවට වැඩක් නෑ, අපිට බලා ගන්න බෑ, අපි රස්සා එක්ක ඌවට ගොළු බෙල්ල කට ගහනවා කියයි.
මොනවා හරි නහයින් එඬිලි කියලා ඒක මගහරින්න උත්සාහ කරනවා මිසක් කරන්නේ නේ. ඉතින් ඒ අභාග්‍ය අද තියෙනවා. ඕන් ඔය වගේ සරු කෙත මුණ ගැහුණාට පසුබිම් මුණ ගැහුණාට වැඩක් නැහැ. ඒකෙන් ඵල ප්‍රයෝජනේ අරගන්නේ නැත්තම්. ඒ ඵල ප්‍රයෝජනේ අරගත්තේ නැත්තම් සන සම්පත්තිය අහිමිලා යනවා. සන සම්පත්තිය අහිමි වුණාන් පස්සේ උරුම වෙන්නේ සෝකේ විතරයි. කනෝ වෝ මා උපච්චගා ක්ෂණේ අහිමි වෙන්න දෙන්න එපා. කනාතීතා සෝචන්ති නිරයම් හි සමප්පිතා. ක්ෂණේ අහිමි වෙච්ච අය නිරේ ඉපදී ශෝක කරන්නේය කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ ඔය නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ නිසා නොපමාව කටයුතු කරන්නට මහණෙනි. තමන්ගේ හිත හොඳට රැකගෙන මේ සංසාර කියන දුර්ගයෙන් තමන්ගේ ජීවිතේ ගලවා ගන්න. අපි හැමදෙනාට බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු සසුන මුණ ගැහිච්ච මොහොතේ අප්‍රමාදීව කටයුතු කොට අපේ ජීවිතේ රැකගෙන තෙරුවන් සරණ යන්න මට වාසනාව ලැබුණා නොවේදෝ කියන මහා අභිමානයෙන් යුක්තව ධර්ම මාර්ගයට කැපවී අපේ ජීවිතත් මේ සංසාර දුර්ගයෙන් ගොඩ ගන්න අපට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලුම දෙවිවරුත් සියලු බ්‍රහ්මකායික දෙවිවරුත් ශ්‍රීමත් සුමන සමන් දෙවියන් ඇතුළු පොළොව වාසී සියලුම දෙවිවරුත් අප හැමදෙනාගේ ඉෂ්ඨකාමී සියලුම දෙවිවරුත් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපින් දිව්‍ය ආශ්චර්යින් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද අප සෑම සියලු දෙනා හට දෙවියෝ නොඅඩුවම සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින සිද්ධ කරන ඒ පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් ආර්.ජී.ජී. රාජවර්ධන පියාණන්ට, ආර්.ඒ. ගුණසේකර මහපාට, ඊ.ඩී. ස්ටීවන් ආතාට, පොඩිරාලහාමි සීයාට, මැටිල්ඩා පෙරේරා ආච්චි අම්මාට, රංජිත් රාජවර්ධන අයියාට, සීලි පෙරේරා ආච්චීට, සුනිල් විමලසිරි මාමාට, එවැගේම විල්ෆ්‍රඩ් පෙරේරා මාමාට, බී.එම්. පුංචි යතනා අත්තම්මා සහ දයා රාජවර්ධන යන ඒ තමන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට, සියලු හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින පින්වත් චිත්‍රා රාජවර්ධන මෑණියන්ටත්, ඒ වගේම තිලකරත්න ගමගේ මාමාටත්, චන්ද්‍රා ඇඹුල්දෙනිය නැන්දාටත්, සෝමසිරි ඇඹුල්දෙනිය, නන්දනී ඇඹුල්දෙනිය, සුසිල් ප්‍රේමසිරි, ධම්මිකා පෙරේරා, ගැලඩිස් රොද්රිගෝ, අචලා ගුණසේකර, ජානක විජේසිංහ, හසිත ගුණසේකර, චන්න රණසිංහ, හර්ෂණී ගමගේ පියල් පෙරේරා, චන්දිමා ගමගේ චතුර විමලසිරි, සෝමා විමලසිරි, සීතා කාර්යප් පෙරුම, විජේසිංහ රාජවර්ධන ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාට සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව සියලු සිත සාන්තිය, යහපත, අභිවෘද්ධිය, සැනසෙල්ලම සැලසේවා. ඩියාරා රාජවර්ධන, සදිල් රාජවර්ධන, සනුලි විමලසිරි, සසෙන් පෙරේරා, චතුමී රණසිංහ, අදීස විජේසිංහ, වන්දනා විජේසිංහ යන දූ දරුවන් සෑම සියලු දෙනාටත් සියලු පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා. අද මේ උදාර පුණ්‍ය ප්‍රාර්ථනා සමගින්
මේ ධර්ම දානමය පින සිද්ධ කරනු ලබන්නේ නොම්බර 218න් A10 පැලෑන්වත්ත පන්නිපිටිය යන ලිපිනේ පදිංචි පින්වත් චිත්‍රා රාජවර්ධන, කසුන් රාජවර්ධන, ඉසංකා ගමගේ ඩියාරා රාජවර්ධන, සදිල් රාජවර්ධන ඇතුළු ඒ පවුලේ සමාජිකාවන් සෑම සියලු දෙනා මේ පින්කම උදෙසා නන්නයිරින් උපකාර කළා වූ සියලු දෙනා ඇතුළු සෑම සියලු දෙනාට පින් අනුමෝදන්ව සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. තමන්ගේ ජීවිතවල සිදු කරනු ලබන රැකී රක්ෂා ව්‍යාපාර ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා, දියුණු වෙත්වා. දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා, දියුණුවටපත් වෙත්වා. බාධා කරදර ආදී යම්තාක් දේ වෙද්ද සියල්ලම දුරින්ම දුරු වෙත්වා. පින්වතුන්ලා සියලු දෙනාට තමන්ගේ ජීවිතවලට කලනුමිතුරු ඇසුරේ තවදුරටත් සුවසේම පින් කර ගන්නත්, සුවසේම ධර්මයේ හැසිරෙන්නත් අවකාශය සැලසෙත්වා. ධර්ම දානයන් සිදු කළා වූ සුපින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටත්, ශ්‍රද්ධා රූපවාහිනියේ සහ ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලවල පින්වතුන්ලා හැම දිනාටත්, ඒ වගේම දහම් ශ්‍රවණයේ යෙදුණු සුපින්වතුන්ලා සියලු දෙනාට ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.